අද 2021 පෙබරවාරි 10 බදාදා සිරස්තල කොවිඩ් මුස්ලිම් මෘතදේහ බොහොමදානයට අවසර දෙනවා. අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. පියාන්න කැමති අගමැතිතුමාගේ මේ භූමදානය සඳහා අවසර දෙන්න. අර කියන්නේ භූමදාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයෝ ඊයේ යළිත් අවදානම් වූ ගම්පහ නගරයේ හෙට PCR පරීක්ෂණ 1000ක්. බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් මසකින් කල්යයි. ලොව පුරා කොවිඩ් 9 ආසාදිතයන් වාර්තා වීම 17%කින් පහළට. කොවිඩ් නිසා කල් දැමුණු ඔලිම්පික් උළෙල ජූලි 23 වරදා ආරම්භයි. ජනපතිගේ නියෝගය සලකා වගා කටයුතු වලට ඉඩ දෙන්න. වනජීවී නිලධාරීන්ට එරෙහිව පොළොන්නරුවේ ගොවීන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භයි. ලබන ආත්මයක් ගානකොට වන්දනා ජනාධිපතිතුමනි අපිට මේ කුඹුරු ටික ලබා දෙන්න ජනාධිපතිතුමනි. මියන්මාර් හමුදා පාලකයා අවුන් සාන් සූකීගේ පක්ෂ කාර්යාලය වටලයි. ජනතා විරෝධතා අතරතුර කාන්තාවකට වෙඩි ප්‍රහාරයක්. සිරස් Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් ආසාදිත මලසිරුරු භූමදානයට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණ අයම ගණන 976ක්. ගම්පහ නගරයේ ආශ්‍රිතව දැඩි කොවිඩ් අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අද අනාවරණ කළා. ගම්පහ මධ්‍යම වෙළඳපොළ ආශ්‍රිතව ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්වුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එම වෙළඳපොළ ආශ්‍රිතව පසුගිය දින තුන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් 58 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දැනට මධ්‍යම වෙළඳපොළ මැදවීදිය ප්‍රදේශයේ සහ තවත් වෙළඳසැල් 30ක් වසා දමා ඇති අතර ආශ්‍රිතයන් 280 දෙනෙකු ස්වයං නිරෝධායන සඳහා යොමු කර සිටිනවා. හෙට දිනේ පුද්ගලයන් දහසකගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර ඒවායේ ප්‍රතිඵල අනුව ප්‍රදේශයේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි. එතකොට මේ වෙනකොට ව්‍යාපාරිකයන් 75 දෙනෙක් නගරයේ ආසාදිතයන් බවට පත් වෙලා තිනවා. ඒ ආශ්‍රිතව තියෙන පළතුරු කඩ සහ තවත් විවිධ ව්‍යාපාරික ස්ථාන 250කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කළා තියෙනවා. නගරේ වැහුවොත් ගොඩක් ජනතාව අසරණ වෙනවා. ඉතින් අපි හෙට දවසේ පරීක්ෂණ 1000 සිදු කරන මේ කටයුතු කරන්නේ. ඉතින් පරීක්ෂණ 1000ට අනිවාර්යයෙන් අවංකවම හැංගෙන්නේ නැතුව මේකට සහභාගී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් නව ආසාදිතයන් 42 දෙනෙකු හඳුනාගත් බව කොට්ටාශය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඔවුන් අතරින් බහුතරය සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්. කොවිඩ් ආසාදිතයින් 976 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. මීට පෙර වැඩිම ආසාදිතයන් මෙරටින් වාර්තා වුණේ පසුගිය ජනවාරි 28 වෙනිදා වන අතර එම ගණන 892ක්. වසංගත රෝග විද්‍යාංශයේ තත්ත්වවලට අනුව අද වන විට මෙරට ජනගහනයෙන් මිලියනයකට ආසාදිතයන් 3221 දෙනෙකු වාර්තා වන අතර මීට පෙර එමගේ පැවතියේ ආසාදිතයින් 2882 දෙනෙකු ලෙසයි. ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 252ක්. බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනා ගැනුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 227 දෙනෙකු වාර්තා වූ අතර මේගමුව සහ සපුගස්කන්ධ ප්‍රදේශවලින් ආසාදිතයන් 28 දෙනෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා. පළමු වරට මහනුවර දිස්ත්‍රික්කයෙන් 100 ඉක්ම වූ ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ අතර එම ගණන 150ක්. තවත් දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයන් 346 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අපි මේ දෙවනි රැල්ල කියලා පටන් අරගත්තේ සෙප්තැම්බර් මාස අන්තිමට ඒ වෛරස් ප්‍රභේද තමයි ලංකාවේ හැමතැනම පැතිරී ගිහිලා තියෙන්නේ. අපි ජානමය පරීක්ෂාවට ලක් කළා මාතලේ, වවුනියා, ගම්පහ, අවිස්සාවේල, ඉංගිරිය, කළුතරෝය හැම තැනින්ම තියෙන වෛරස් ප්‍රභේද ඒ හැමතැනම තියෙන එකම වෛරස් ප්‍රභේදය තමයි කියලා දැනට තියෙන දත් වලින් අපිට ඔප්පු වෙලා තියෙන එක. දකුණු අප්‍රිකාවේ ප්‍රභේදයක්, UK වල ප්‍රභේදයක් තියෙනවා, බ්‍රසීලයේ ඒ කියන්නේ ඒ වගේ ප්‍රභේද ටිකක් භයානක ප්‍රභේද. මොකද ඒවා ශීඝ්‍රයෙන් පැතිරී යාමේ හැකියාවක් තියෙනවා සහ එන්නත් වලට බලපාන අන්දමේ ප්‍රභේද තියෙනවා ඒ රටවල් වල. ලංකාවේ මේ දැනට වර්තමානයේ සැරිසරන ප්‍රභේදය ඒ වගේ භයානක මේ ජාන විකෘතිතා තියෙන ප්‍රභේදයක් නෙවෙයි. තවත් කොවිඩ් ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වුණේ කපුලියද්ද, කැටවල, කුරුණෑගල, අනුරාධපුර සහ මොරටු යන ප්‍රදේශවලින් වන අතර පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු ඊට අයත්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුගොල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළවයි. සුදර්ශනී ප්‍රනාන්දුගොල්ලේ ඇමතුමිය උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. ඒවනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූම දානය සඳහා අවසර දෙන්න. රීති ප්‍රශ්නයන්නේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. අර කියන්නේ භූම දාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යතුමා ස්තුතිවන්ත වෙනවා විද්‍යාත්මක හේතු මත පදනම්ව කොරෝනා මృతදේහ භූම දානයට අවසර ලබා දෙන්න එතුමා එකඟ වීම පිළිබඳව. ඒවට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරලා ඒ අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සලසා දෙන්න කියලත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්න මේ අවස්ථාවක් කරගන්න. අද දිනේත් කොවිඩ් ආසාදිතයන් 539 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එය අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 71750ක් දක්වා ඉහළ ගිය අතර ඉන් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 65644ක්. තවදුරටත් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 6327ක්. ඊ අධ්‍යයන ප්‍රවෘත්ති විකාශයට වාර්තා වුණා සෞඛ්‍ය අංශ නියෝජනය කරන පිරිස් කරපු ප්‍රකාශයක්. එකක් තමයි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා කියලා. ඇත්ත තත්ත්වයේ රෝගීන් වැඩිපුර වාර්තා වෙනවද? සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය කොච්චරද? ඔහුගේ දවස් 4-5ක රසායනකාර වාර්තා ලබා දීමේදී ප්‍රමාදයක් සිද්ධ වුණා අපේ PCR කට්ටල සහ අපේ ලැබ්ස් වල තිබිච්ච ප්‍රශ්න වගේකට. දැන් මේ බැක්ලොග් එක තමයි අපි දැන් ඊයේ ඉඳලා අපි ක්ලියර් කරන්න පටන් ගත්තේ. එතකොට ඒ අනුව තමයි මේ වැඩිපුර ගාණක් ඇත්තටම පොසිටිව් වෙලා ආවේ ඊයේ. දැන් ඊයේ 900 ගාණක් පොසිටිව් වුණා. අදත් අපිට ඒ විදිහම ගාණක් ඉන්න පුළුවන්. අපිට තව දවස් දෙකක් යයි මේක සම්පූර්ණයෙන් බැක්ලොග් එක ක්ලියර් කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක් කියලා කරනවා හදිසියවත් දකුණු අප්‍රිකාවේ තියෙනවා කියන මේ කාණ්ඩය අපිට හදිසියවත් ආවොත් අපි කොහොමද මුහුණ දෙන්නේ? පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනවද? මේ ජීන් සීක්වන්සින් කරන්න අපිට රජයේ රෝහලක නැති වුණාට විශ්වවිද්‍යාලවල තියෙනවා. ඉතින් අපි ඉස්සරෝම එංගලන්තෙන් දැන් සුමාන 3කට කලින් වෛද්‍යවරයෙක් ලංකාවට එනවා. ඒකෙදී අපි සැක කරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකියි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක් කරා. ඒ පරීක්ෂණයේදී හොයාගන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුලින් තමයි අපි හොයාගන්නේ. ඒ නව ප්‍රභේදයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික කටයුතු ලංකාව තුළ තාමත් මෙහෙවගෙන යනවා. ඒ අර හඳුනා ගැනීම සිදු වෙනවා. හැමදාම අහන ප්‍රශ්නේ මේක තාම සමාජගත වෙලා නැද්ද? මේක තමයි මේ PCR කරන ප්‍රමාණය අපි ඇත්තට වැඩි කරලා තියෙනවා. ලොකු ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. නමුත් අපේ පොසිටිව් රේට් එක තාම ඒ ගානම තමයි තියෙන්නේ. සමාජගත වීමක් වෙලා තියෙනවා නම් PCR කරන ප්‍රමාණයත් එක්ක එන්න පොසිටිව් රේට් එක වැඩි වෙනවා. වැඩි වීමක් තියෙනවා. නමුත් අසංගත රෝග විද්‍යානුකූල ඒගොල්ලන් කියන්නේ තාම සමාජගත වීමක් කියන තත්ත්වයට අපිට නිර්වචනය කරන්න බෑ ඒක. රෝහල් 85ක් පමණ තියෙනවා ප්‍රතිකාර මධ්‍යස්ථාන 5000ක් 6000ක් දිනපතා ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාවක් සිටිනවා. එක දවසකට එක පුද්ගලයෙකු රජය කොච්චරක් වියදම් කරනවද? ආහාර වලට විතරක් දවසකට රුපියල් 800ක් බැවින් ගත්තොත් මිලියන 5ක මුදලක් ආහාර වලට විතරක් යන දිනකට විතර වෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 1,74,193 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. මේ වෙනකොට අපිට රුසියානු ස්පුට්නික් එන්නත, ඒ වගේම චීන සයිනෝෆාර්ම් එන්නත සහ ඉන්දියානු භාරත් බයෝටෙක් සමාගම නිපදවපු එන්නත ලියාපදිංචි කිරීම සඳහා ඇදුම්පත් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ විශේෂඥ කණ්ඩායම එහි දත්ත මේ දවස්වල විශ්ලේෂණය කරගෙන යනවා. බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යලි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අපිට උපදෙස් දීලා තිබෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ පසු මුළු බස්නාහිර පළාතේම ඒ කියන්නේ දිස්ත්‍රික්ක 3ේම පාසල් විවෘත කිරීම වඩා උචිතයි කියලා. එම නිසා මාර්තු 15 වෙනිදා මුළු බස්නාහිර පළාතේම සියලුම දිස්ත්‍රික්කවල අපි පාසල් විවෘත කරනවා පළවෙනි ශ්‍රේණිය ඇතුළු. 11 වෙනි ශ්‍රේණියේ පන්ති ගැන වෙනසක් නැහැ. ඒවා දිගටම පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 1 වෙනිදා ආරම්භ වීමට සති 2කට පෙර 11 වෙනි ශ්‍රේණියේ පන්තිත් නැවතෙනවා. දැන් මේ තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල් වලටත් රජයේ අනුමත පෞද්ගලික පාසල් වලටත් බලපාන. මේක කිසිම බලපෑමක් නැහැ දිවයිනේ සෙසු ප්‍රදේශවල. අනිත් ප්‍රදේශවල පාසල් විවෘත කරලා තිබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යනවා. කොවිඩ් නිසා කල් දැමුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල එළඹෙන ජූලි 23 වෙනිදා ආරම්භ කරන බව ජපානය පවසනවා. එහිදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන බවයි ජපාන ඔලිම්පික් සංවිධායකයන් පවසන්නේ.
මේ අතර ලොව පුරා කොවිඩ්-9 ආසාදිතයින් වාර්තා වීම ඉකුත් සතියේදී 17%කින් පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 2020 වසරේ ජූලි 24 වරදා පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ් ව්‍යාප්තිය නිසා කල් දැමුණා. එය එළඹෙන ජූලි 23 වරදා සිට අගෝස්තු 8 වරදා දක්වා පැවැත්වීමට තීරණය කළ බවයි ජපාන සංවිධායකයින් පවසන්නේ. ඒ මුලින් නියමිතව තිබූ දිනයට වසරකට පසුවයි. ඔලිම්පික් උළෙලට සහ පැරාලිම්පික් තරගාවලියට සහභාගී වන සියලුම මළල ක්‍රීඩකයින් සෑම දින 4කට වරක් කොවිඩ් පරීක්ෂා සඳහා සහභාගී කරවන බව සංවිධායකයන් පවසනවා. උළෙල සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්ද ටෝකියෝ ඔලිම්පික් කමිටුව සම්පාදනය කර තිබෙනවා. ලෝපුර හඳුනාගෙන කොවිඩ්-9 ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය සතියේ 17%කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නව ආසාදිතයන් අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ අප්‍රිකානු මහද්වීපයෙන්. බටහිර අප්‍රිකානු රටක් වන ගානාවේ පාර්ලිමේන්තුව අද සිට සති තුනකට වසා දමා තිබෙන්නේ මන්ත්‍රීවරු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් අතර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන්. කොවිඩ් වසංගතයේ මූලාරම්භය ගැන හෙළි කර ගැනීමට වසරක පමණ කාලයක් ගත වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන විමර්ශන කණ්ඩායමේ සමාජික වෛද්‍ය පීටර් ඩසක් පවසනවා. බොහෝ දුරට වෙනත් රටක සිට පැමිණි පුද්ගලයෙක් හරහා චීනය තුල වෛරසය ව්‍යාප්ත වන්නට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර වසංගතයේ පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ආරම්භ වන වැඩසටහන සඳහා ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් සහාය පළ කර තිබෙනවා. හිටපු ජනාධිපති ට්‍රම්ප් ඉකුත් වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුමೋದල් සම්පාදනය කිරීමද අතීත වූවා. මිනිස් දහඩිය සහ මූත්‍රා සාම්පල් ඉව කර කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සුරකින් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉන්දියා යුද හමුදාව ආරම්භ කර තිබෙනවා. එහිදී කොකර් ස්පැනියල් සහ ලැබ්‍රඩෝර් විශේෂවලට අයත් සුනකයින් පුහුණු කරන බව සඳහන්. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 10,74 ලක්ෂයක් ඉක්මවා ගිය අතර ගෝලීය මරණ සංඛ්‍යාව 23,52,000 ඉක්මවා ගියා. දෙමළ ජාතික සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට ලබා දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කිරීමට පියවරගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. ඒ පිළිබඳ සහ පාර්ලිමේන්තුවේදී පළ වූ තවත් අදහස් කිහිපයක් දැන්. සුමන්දිරන් මැතිතුමාගේ ඒ විශේෂිත වූ ආරක්ෂාව මේ වන විට ඉවත් කළා තිබෙනවා. එතුමාට ඒ ආරක්ෂාව ලබා දුන්නේ එතුමාට තිබුණු තර්ජන ඒ ආරක්ෂක වාතාවරණය තුළ ඒ අදටත් එසේමයි. ඇත්ත වශයෙන්ම එතුමාගෙන් ඉවත් කළේ මමයි මහජන ආරක්ෂක ඇමති හැටියට. එතුමා උද්ඝෝෂණයට සහභාගී වුණේ පොලිසියේ නියෝග නොතකා. ඒ බඳු පුද්ගලයෙක්ට පොලිසිය ආරක්ෂාව දෙන්න බෑ. එතුමාට ඒ වගේ තර්ජන තියෙනවා නම් එතුමා ඒ වගේ 2000ක් 2500ක් තියෙන තැනකට යන්න නරකයි. හිත එහෙම ගිහිල්ලත් එතුමාට කිසි දෙයක් වුණේ නැත්තම් ඒ කියන්නේ එතුමාට ඒ තර්ජනය නැහැ කියන එක. ඒ පාගමන ගියයි කියලා එතුමාට ලබා දෙන විශේෂිත වූ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක වැරදි. මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂකාර බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ. සුමන්දිරන් කියන මන්ත්‍රීවරයා STF එක විශේෂකාර බලකාය එළිය තියාගෙන ඔහු කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂකාර බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා. එතකොට එතෙන්දි තමයි අපි මෙයාව මේ STF එක එළියට ගන්න හිටියේ. ඊට පස්සේ තමයි පොලිස් නියෝගය නොතකා නීති විරෝධී උද්ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ. දැන් ඔබතුමා දැන් කිව්වනේ ත්‍රස්තවාදියෙක් කෙරුවෙන් කතා කරා ත්‍රස්තවාදියෙක් ආශ්‍රය කරා ඒකින්දයි මේව කරන්න බැරි කියලා. නමුත් ත්‍රස්තවාදීන්ට ඔබතුමා දීලා තියෙනවනේ ආරක්ෂාව. පිල්ලයන්ට කොච්චර දීලා තියෙනවද? හමුදා බටේ පිල්ලයන්ගේ හතර වටේ හිටගෙන ඉන්නවා. අපිට ඒව දකින්නකොට ලැජ්ජයි. සුමන්දිරන්ගේ ආරක්ෂාව අයින් කරනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. ඉතාම අසාධාරණයි. ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කළා නෑ. එතුමාගේ මේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට දෙන ආරක්ෂාව දීලා තියෙනවා. To remove the special security accorded to me, and the honourable minister has just 1 month ago privately warned me that threat still persists. If that is so, if anything should happen to me, it is honourable Sarath Veerasekara who will be held personally responsible. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දේශපාලන පරිගැනීම හා අනිකුත් වාර්තාවල් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයක් ලබා දෙන බවට අපි ආණ්ඩු පක්ෂ වෙනුවෙන් ඒ ප්‍රතිඥාව දුන්නා. දැන් මම විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉතා ඉක්මනින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පළවෙනියෙන්ම ජනාධිපතිතුමා අනුමැතිය අරගෙන තියෙන කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. දෙවෙනුවට අරගෙන තියෙන විශේෂ ජනාධිපති කොමිෂම ස්ථාපනය කරන්න. ඔබතුමා පළවෙනි එක කරන්නේ නැතුව දෙවෙනි එක කරලා කොකෝ වාර්තාව වාර්තාව ඉදිරිපත් කිරීම ජනාධිපති කාර්යාලයෙන් අපිට ලැබෙන්න ඕන. ඔබතුමා මොකද කොමිසම පත් කරන්නේ? ඒ කොමිසමේ අවශ්‍යතාවය කොමිසම පත් කරන්නේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පාර්ලිමේන්තුව විසින් පත් කරන්න කියන කැබිනට් පත්‍රිකාවේ තියෙනවද පළමුව මේ කාරණේ දෙවනුව මේ කාරණේ තුන්වනුව මේ කාරණේ කියලා. එහෙම එකක් නැහැ නේ එකේ. මේ බබා වෙන්න එපා කතා නායකතුමා. මේවා යන රැල්ල අනුව අපිට පේන්නේ මෙතනට ගෙනෙල්ලා ප්‍රජාහිතිය හවුසි කිරීමේ ක්‍රියාදාමයක් කියන මතය තමයි ගොඩනැගිලා තියෙන්නේ. අංජන රාමනායක මැතිතුමාව අනිවාර්යෙන්ම මේ සභාගර්භයට ගෙනීම
ඉටු විය යුතු යුතුකමක් සහ රාජකාරයක්. මේ එනවා ගෑනු මාදිවැල නිවසට ගෙනිච්චුන් ගැන කතා කරන්න මෙතෙන්ට තමුන්නාන්සල් ලැජ්ජ නැද්ද? මේ අධිකරණයට අපහාස කරපු පොලිසියේ වැඩවලට අත දාපු මේ අල්ලස් දූෂණ කොමිසමට අත දාපු මුළු රටම අඬපට වලින් දැකපු ගෑනුන්ගේ බෑක් සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් ගැන කතා කරපු රංජන් රාමනායකෝ ගේන්න බෑ කියපු ඒ මන්ත්‍රීවරයා කටෙන්ද එහෙම නැත්නම් වෙන මොකෙන්ද කතා කරන්න කියන එක මම අහනවා මේ අවස්ථාවේදී. රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නය දැන් නැවතත් අධිකරණයක් ඉදිරියේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය එහෙම තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වුණාම අපි දී යුතු තීරණය අපි දෙන්න. හෙට පාර්ලිමේන්තුවට ගේනවද රංජන්ව? නෑ හෙට ගේන්න බෑ. ඇයි? හෙට ගේන්න බෑ. ඇයි ගේන්න බෑ? උසාවියේ තීන්දුව අවසන් කරන තුරු හෙට ගේන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වී ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදු කළ කැපකිරීම හේතුවෙන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මතුව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. පොහොට්ටුවේ වැඩට අත දාන්න විමල්ට කිසිම අයිතියක් නැහැ. පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීවරයයි. මම හිතනවා විමල් වීරවංශ මහත්මයාදු 4-5 දිනක් එකතු වෙලා පළවෙනි සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ මහින්ද සුළඟ කියලා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ශක්තිය ලබා දීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා නම් අත දාන්න විමල් වීරවංශට අයිතියක් නැහැ කියලා කියනවා නම් මම එතුමාගෙන් අහන්න කැමතියි. කවුද මේකට අත දාන්න කැමති එක්කනා කියන මම අහන්න කැමතියි. අත දාන්න කිව්වේ කියන්නේ මේ අපි කියන පුතුමාට පුළුවන් නම් අත් දෙකම දාන්න. සමාව ගන්න ඉතින් මගේ වරද මොකද්ද? පොහොට්ටුවේ නායකයා ජනාධිපතිතුමා වියයි කියන එක වරදක් නෙමෙයිනේ කවුරුකවත්. මේ වෙනකොට විමල් වීරවංශට ප්‍රශ්නයක් තියෙනවා. විමල් වීරවංශට ඊට වැඩිය කොන්ද කිලින් තීන්දුවක් ගන්න පුළුවන් මේ 2005 ඉඳලා කරපුවා නාහෙන් අඬන්නේ නැතුව. සාගරකාරී වසම්ට යම් ප්‍රශ්නයක් තියෙනවා මේ මාධ්‍ය ඉස්සරහා මාධ්‍ය සාකච්ඡා තියලා කරන්න ඕනේ නැහැ. තමන්ගේ පක්ෂයට වෙච්ච දේ ඇතුළේ බේර ගන්න පුළුවන්. මේ රටේ ජනතාවට පෙන්වන්න හදන වෙන කාරණාවක්. ඒ හරහා මේ රටේ සැබෑවට තියෙන මහ විශාල මිනිසුන්ට කන්න නැහැ. කොවිඩ් ප්‍රශ්නේ තියෙනවා. මේ ඔක්කොටම දාන නාටකය තමයි අපි කියන්නේ විමල්. අර මුහුදු මංකොල්ලකරුවන් හා සමාන දේශපාලකයන්ට සිහිපත් කරනවා. විමල් වීරවංශලා ගම්මන් පිළ නැත්තම් ඔය මංකොල්ලකාර දේශපාලන නායකයන්ට පොහොට්ටුව ඇතුලේ කිසිම තැනක් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ප්‍රධාන පිරිසට ආණ්ඩුවක් ලැබෙන්නේ නැහැ. එතකොට විමල් වීරවංශ මහත්මයාට Tamanට යම් ආකාර ප්‍රකාශ කිරීමක් හැකියාව තියෙනවා. හැබැයි එතුමාගේ ප්‍රකාශය තුල ඒ ආණ්ඩුවේ ඉන්න තවත් පක්ෂයක් පිළිබඳව ප්‍රකාශ කරොත් ඒ පක්ෂයේ මහලේකම්තුමාට ඒකට උත්තර දීමේ අයිතියක් තියෙනවා. පොදුජන පෙරමුණ ගැන යමක් කියනවා නම් පොදුජන පෙරමුණේ මහලේකම් නපුංසකෙන් කටවා හිටියොත් එහෙම අපි සාගරකාරී මහත්තයා බෙල්ලෙන් අල්ලගෙන හිටයි කටවා හිටියේ. විමල් වීරවංශ මැතිතුමා පහුගිය අවුරුදු 10ක 15ක කාලය තුල මේ රටේ ජාතිකවාදී බලවේගවලට ඉතාම සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. යම් යම් කාරණාවලදී පක්ෂ දෙක අතර නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒවා අපි සාකච්ඡා කරලා විසඳගන්න. අපි මේ පින්කම කරන්න දායකත්ව දුන්න අය. ඔය සමහර උදවිය ඉන්නවා කවි කියපු අය. මහින්ද රාජපක්ෂ මහත්තයා පන්සලේ නායක හඳුරුවෝ. නායක හඳුරන කවි කියන්න බෑ කියලා නායක හඳුරුවෝ පින්කම නොකර ඉන්නේ නේ. නායක හඳුරුවෝ කවි එක මුදලට ගෙනාවා. පින්කම ඉවර කෙරුවා. ගාස්තුව දුන්නා. කවිය පිටත් කෙරුවා. විමල් වීරවංශ මහත්මයාගේ පාර්ශවයයි ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන පාර්ශවය අතර දැන් ඒ සටන එලිපිටම ඇවිල්ලා පාරවල් ගානේ කෑ ගන්න තත්යකට ඇවිල්ලා තිබෙනවා. විමල් වීරවංශත් එක්ක ඉන්නේ රෝ එකද, KGB එකද, CIA එකද, මොසාඩ් එකද? කවුද මේ විමල් වීරවංශ මහත්තයත් එක්ක ඉන්න ජාත්‍යන්තර ඔත්තුකරුවෝ? වහාම පොලිස්පතිතුමා මේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරදුනට පස්සේ 2015 ලොකු කාර්යයක් මම හිතන්නේ විමල් වීරවංශ මහත්තයා කරා. මේක අවිවාදයෙන්ම පිළිගන්න ඕනේ. මොකද මම ඒ ඉස්සරහින්ම හිටපු කෙනෙක් හැටියට අයිතක එතුමා තමයි මහින්ද සුළඟ සංවිධානය කරන්න පුරෝගාමී වෙච්ච 5 දෙනාගෙන් එක්කෙනෙක්. අනිත් එක මහින්ද මහත්තයා වෙනුවෙන් ලොකු කැපවීමක් කරා. ඔය කෑ ගහන අය දැන් ඒව දන්නේ නැතුව ඇති. නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. ඒ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. KI නානායක්කාර මෙනවිය මහාධිකරණ විනිසුරුදුරේට පත් කර ඇති අතර ඇය මීට පෙර දිසා විනිසුරුදුරේ කටයුතු කළා. දිසා විනිසුරු RL ගොඩවේල මහතාද මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලැබුවා. V රාමකමලන් මහතාද ජනපති අතින් මහාධිකරණ විනිසුරු පත්වීම් ලැබුව අතර ඔහු මීට පෙර සේවය කරමින් සිටියේ දිසා විනිසුරුදුරේ. දිසා විනිසුරු VB රණතුංග මහතාටද මහාධිකරණ විනිසුරු පත්වීම් හිමි වූ අතර අතිරේක දිසා විනිසුරු MN ලක්මානි මෙනවියටද මහාධිකරණ විනිසුරු
විනිසුරු පත්වීම හිමි වුණා. මීට අමතරව දිසා විනිසුරු එන්.ආර්. ප්‍රේමරත්න මහතාද මහාධිකරණ විනිසුරු පත්වීම හිමි වුණා. අතිරේක දිසා විනිසුරු දුරේ සේවය කරමින් සිටි WD විමලසිරි මෙනවියටද මහාධිකරණ විනිසුරු පත්වීම හිමි වූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එම්. මිහාල් මහතාද මහාධිකරණ විනිසුරු දුරේට පත් කර තිබෙනවා. දිසා විනිසුරු දුරේ කටයුතු කළ මහී විජේවීර මහතා සහ අතිරේක දිසා විනිසුරු දුරේ සේවය කළ පී.ඩී. ලියනගේ මහතාද මහාධිකරණ විනිසුරු දුරේ පත්වීම ලබා ගත්තා. දිසා විනිසුරු ජේ.ටොට්ස්කි මහතාද මහාධිකරණ විනිසුරු දුරේ පත්වීම ලැබුව අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එන්.එස්. සුවන්දුරුගොඩ මහත්මියද මහාධිකරණ විනිසුරු දුරේ පත්වීම ලැබූ පිරිස අතරට අයත්. මේ අතර නියමිත කාලයට පෙර බැංකු ණය වාරික සහ රථ වාහන ලීසිං වාරික සියල්ල ගෙවා නිම කිරීමේදී මූල්‍ය ආයතන විසින් අධිභාරයක් අය කිරීම ඉවත් කිරීමේ හැකියාව සොයාබැලන ලෙස මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදු කරන මෙම අය කිරීම අහෝසි කිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. ජනාධිපතිවරයාගේ නියෝග නොසලකා ගොවිතැන් කටයුතු අත්හිටුවීමට නිලධාරීන්ගත් තීරණයට විරෝධය පළ කරමින් පොළොන්නරුව වේරෝඩයාය ප්‍රදේශයේ ගොවි ජනතාව අද මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මෙම උපවාසය අද ආරම්භ වූයේ වේරෝඩයාය අමුණ ආසන්නයේදී. පොළොන්නරු දිස්ත්‍රික්කයේ වනජීවී කලාපවල කලක් තිස්සේ වගා කළ ගොවීන්ට බාධා කිරීමකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මීට සති 3කට පෙර ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වමින් උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් මත පොළොන්නරුව ජලකලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ වේරෝඩයාය ප්‍රදේශයේ ගොවීන් වගා බිම් යලි අත්සද්දීමට පියවරගෙන තිබුණද ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එම වගා කටයුතු වහාම අත්හිටුවීමට පියවර ගත්තා. එවන් පසුබිමක ගැටලුවට විසඳුම් ඉල්ලා අද වේරෝඩයාය සහ විලාඩි මඩුයාය යන ප්‍රදේශවල ගොවි ජනතාව මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ තමන් වගා කරමින් සිටි කුඹුරු අක්කර 585ක භූමිය යලි වගාවන් සඳහා ලබා දෙන මෙන් ඉල්ලමින් ශ්‍රී විෂ්ණු දෙවියන් සුබල සබන් දෙවියන් රාජෝත්තමයන් වහන්සේ හත්කටුවක් දෙවි දේවතාවුන් වහන්සේලාට මේ කන්නලව් කර කැල්ලේ ධන වැරදි නොදැන වැරදි දහසක් වැරදි තිබ්බත් අපිට සමා වෙලා අපේ මේ අභිමානத்தை අපේ පැතුම ඉටු කරන්න ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. සාදු උත්‍රා බුදුන්වහන්සේ සරණයි. උපවාසය පැවැත්වෙන්නේ වේරෝඩයාය අමුණාසන්නයේදී. ඒ සඳහා ගොවීන් 40කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටියා. ජනාධිපතිතුමා දීපු ඉඳ අපි මේ ගිහිල්ලා කුඹරට වැඩට ගියා. වැඩට ගිය කට්ටිය ආයෙත් අල්ලගෙන ගිහිල්ලා නඩු දැම්මා. සමහර අය බොරු ප්‍රචාරය කරගෙන යනවා. මේක තනිකර මුස්ලිම් ජනතාව විතර කරගන්න කුඹුරු කියලා. මෙතන ඉන්නවා පවුල් 218ක් ඉන්නවා. පවුල් 100ක් සිංහල සහෝදරවෝ. පවුල් 118ක් මුස්ලිම් සහෝදරවෝ. ජනාධිපතිතුමනි ඔබතුමාට මේ කියන්නේ අනේ දෙයි හාමුදුරනේ අපේ මේ කුඹුරු 1971 තමයි අපි බඩ ඉරිඟුවර මේවා වගා කරගෙන හිටියේ. අවුරුදු 30 ගානක් වගේ ගොවිතැන් කරපු කුඹුරු මේවා. අපේ බඩ වියත රැක ගන්න තමයි මේ ජීවත් වෙන්න ගොවිතැන් බත කරන්නේ. අද දවසේ ඉඳන් අපි මැරෙන තුරා මෙතන. අපේ මේ අත්තමුත්ත ඉන්න කාලේ නම් වැඩ කරන කුඹුරු අපි වැඩ කරන ගියා. 2019 අවුරුද්දේ ඉඳලා අවුරුද්ද අපිට වැඩ කරන්න දුන්නේ නැහැ. ලබන ආත්මයක් ගානකට වන්දිනවා ජනාධිපතිතුමනි අපිට මේ කුඹුරු ටික ලබා දෙන්න ජනාධිපතිතුමනි.